තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාටම. සිත බොහෝ දුරක ගමන් කරනවා. සමහර තැන්වල නතර වෙනවා. ඒ නතර වෙන තැන තිබෙන්නේ හොඳ නම් සිත ඒ දේ සිතට ලබා ගන්න උත්සාහ කරනවා. නරක දේත් එලෙසමයි. එහෙමනම් හොඳ නරක තිබෙන සමාජයේ හොඳ ඔබට කියා දෙන බෞද්ධ රූප වාහිනී නාලිකාව ඔබේ සිත සුවපත් කිරීමේ බලාපොරොත්තු ඇතිව ඓතිහාසික කුරුණෑගල ඇත්කන්ද රාජමහා විහාරයේ පටිගත කරන මේ දේශනාව මෙලෙසින් ආරම්භ කරනවා. දේශනාව පවත්වන ගෞරවනීය ස්වාමින් වහන්සේ මාවෙල මල්වතු විහාර වාසී ශ්‍රීමත් ආනන්ද සංසදයේ ගරු සභාපති පූජනීය පන්නල ආනන්ද ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි নমස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. දේශනාවේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරනවා පොතුහැර පන්සල පාර නන්දන නිවසේ පදිංචි කරුණා රත්නායක මෑණියන් හා පවුලේ දූ දරුවන් ඇතුළු ඒ ඥාති හිත මිත්‍රාදී පිරිස. එහෙමනම් දේශකයන් වහන්සේට ගෞරවයෙන් ආරාධනය දේශනාව පවත්වන්න. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අන්ත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පංචීමේ භික්ඛවේ ආදීනවා සීවති කාය කතමේ පංච අසුචි දුක්ඛංදා සප්පටි භයා වාලානං අමනුස්සානං
ආවාසෝ බහුනෝ ජනස්ස ආරෝදනා ඉමේ කෝ භික්ඛවේ පංච ආදීනවා සීවති කායාති. සදා බීවන්දනීය ත්‍රිනිකායික මහානායක මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලා ඇතුළු සදා පූජනීය මහා සංඝ රත්නයන් අවසරයි. අද මේ උතුම් ධර්මානුශාසනාවෙහි දායකත්වය දරන පොතුහැර පන්සල පාර නන්දන නිවසේහි පදිංචි කරුණා රත්නායක මෑණියන් ඇතුළු පවුලේ සියලුම දූ දරුවන් ඥාති මිත්‍රාදීන් මේ උදාර පුණ්‍ය ක්‍රියාව ඉතාමත්ම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව සිද්ධ කරනු ලබනවා. ඒ මෑණියන් ප්‍රමුඛ පින්වත් පිරිස ධර්ම ශ්‍රවණී කිරීම සඳහා මව් දෙමව්පියෝ පුංචි දුවල පුතාලා ඇතුළු විශාල පිරිසක් අවස්ථාවට සම්බන්ධ වෙනවා. ඒ සියලු දෙනාමත් එක්ක ධර්ම ශ්‍රවණයේ සඳහා සූදානම් වන අප ඉදිරිපස සිටින සදැහැති පින්වතුන්ලා එවැගේම බෞද්ධ මාධ්‍ය ජාලයේහි බෞද්ධ රූප වාහිනිය ඔස්සේ ධර්මානුශාසනාව ශ්‍රවණී කිරීම සඳහා සූදානමින් කටයුතු කරන ලක්වැසි ලෝවැසි සදැහැති පින්වතුනි, සූදානම අපි තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ විසින් මහා කරුණාවෙන් යුක්තව දේශනා කොට වදාළ දහම් කරුණක් කෙරෙහි අපේ අවධානය යොමු කරන්නට අද ධර්ම මාතෘකාව හැටියට මම තෝරා ගන්නට යෙදුනේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ දුච්චරිත කියන වග්ගයේ සඳහන් වන සූත්‍ර දේශනාවක මුල් කොටස. ඒ අනුව ධර්මානුශාසනාව සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ පංචක කියන නිපාතයේ දුච්චරිත කියන වග්ගයේ. මේ දුච්චරිත වග්ගයේ ධර්මදේශනා කීපයක් සඳහන් වෙනවා. ඒ අතරින් එක ධර්මදේශනාවක් තිබෙනවා සීවතිකා සූත්‍රය කියලා. අපේ ධර්ම මාතෘකාව අද සීවතිකා කියන බණ කතාව සූත්‍ර දේශනාව. අපේ බුදුහාමුදුරුවෝ මේ ධර්මානුශාසනාව පවත්වන්නේ සවැත් නුවර දෙවුරම් වෙහෙරේ ජේතවනාරාම පන්සලේ වැඩ ඉන්න දවසක බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා කළ දේශනාවක් හැටියටයි මේ බණ කතාව සඳහන් වෙන්නේ. පංචමේ භික්කවේ ආදීනවා සීවතිකාය කතමේ පංච කියලා සූත්‍රේ පටන් ගන්නවා බණ කතාව. පංචමේ භික්කවේ භික්කවේ කියලා ආමන්ත්‍රණය කරේ භික්ෂූන් වහන්සේලාට. මහණෙනි, පංචමේ කාරණා පහක් තියෙනවා සීවතිකාය ආදීනව පිළිබඳව. සීවතිකාය කියලා කියන්නේ අමු සොහන කියන අදහස. පාලි භාෂාවෙන් සීවතික කියන්නේ සොහනට. එතකොට අපේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන මව් දෙමව්පියෝ පුංචි දුවල පුතාලා මතක් කරගන්න ඕනි සොහනේ ස්වභාවය පිළිබඳව. පුංචි වෙනසක් තියෙනවා. අපි මේ බණ කතාවේදී දේශනා කරන සොහොනයි අද වර්තමානයේ පුංචි දරුවෝ දකින
වැඩිහිටිය අපි දකින සොහොනයි අතර ලොකු වෙනසක් තියෙනවා. ඉස්සර සොහොනට වඩා දැන් සොහොන ටිකක් දියුණුයි. අපි කතා කරන්නේ මේ අද තියෙන දියුණු සොහොන ගැන නෙමෙයි. අතීතයේ තිබුණු අපේ කරුණා රත්නායක අම්මලා හැම දන්නවා ඒවා. පරණ සොහොන්. ඒවාට අපි කිව්වේ අමු සොහොන කියලා. ඒ විශේෂත්වය තමයි මේ දුවල පුතාලට මතක තියාගන්නත් එක්ක අපි මතක් කරන්නේ. ඒ කාලේ දැන් වගේ ওই සොහොනේ පුංචි පුංචි කැට කියලානේ අපි කියන්නේ සොහොන් එක එක්කෙනාට වෙන් කරපු කාමර තිබුණේ නැහැ. දැන් තියෙනවනේ සොහොන වෙනම කාමරයක්. ඒකේ මිනි පෙට්ටිය දාලා වහලා හොඳට ලස්සන උඩ හදලා වටේට මල් වවලා එක එක ඒවා කරලා පින්තූර දාලා ලස්සනයි සොහොන දැන්. ටයිල් අල්ලලා හරි ලස්සනට තියෙනවා. ඉස්සර සොහොන් වම තිබුණේ නැහැ. ඉස්සර මිනිස්සු මැරුණාම රෙදි කෑල්ලක ඔතලා එම්බාම් කරලා ගෙදර දවස් 3-4 තියාගන්නෙත් නැහැ. රෙදි කෑල්ලක ඔතනවා. මුළු මිනියම ඔතනවා. අඳුරන්නත් බෑ ආයේ. හොඳට ඔතලා එහෙම නැත්තම් පැදුරක ඔතනවා. ඉස්සර තිබුණ පොල් කොළ, වැටේ කොළ, පැදුරු. ඒ වගේ ඔතලා ලනු 2-3කින් බැඳලා තුම් පොලකින් බදින්නේ. තුම් පොලකින් බැඳලා කරේ තියාගෙන අරන් ගිහිල්ලා සොහොන කියලා වෙන් කරගත්ත හරියට කැලේ මිනිය වීසි කරලා එනවා. ඒ මිනිය එහෙම නිකන් විසි කරනවා. වල දාන්නෙත් නැහැ. එහෙම විසි කරපු මිනි මාසයක් හමාරක් සති 2-3ක් යනකොට කුණු වෙනවා. ඊට පස්සේ ඔය විවිධ සත්තු ඇවිල්ලා කබරගුයි ඊට පස්සේ බල්ලෝ නරියෝ ඒ වගේ වන සත්තු ඇවිල්ලා ඒ කනවා. මස් කාලා ඒගොල්ලෝ බඩ පුරව ගන්න. අපිට කැත වුණාට ඒගොල්ලන්ට කැත නැහැ. ඒගොල්ලන්ගේ ආහාරයනේ. එහෙම සත්තු කනවා. ඉතින් එහෙම කුණු වෙච්ච මිනි, පරණ වෙච්ච මිනි එහෙම තියනවා සොහොනේ. අන්න එහෙම තමයි ඉස්සර සොහොන තිබුණේ. දැන් වගේ දියුණු සොහොනක් නෙමෙයි. දැන් නම් සොහොනේ මිනි නෑනේ පේන්න. දැන් අපේ බණ කතාවේ තියෙන ඒ වගේ අර පරණ මිනි තියෙන, කුණු වෙච්ච මිනි තියෙන, තැන් වල මිනි කුණු වෙවි තියෙන ඔය කපුට කුරුල්ලෝ ඇවිල්ලා ඇද කන, සත්තු ඇවිල්ලා කන බාගෙට කාපු එහෙම සොහොනක් ගැන බුදුහාමුදුරුවෝ මේ බණ කතාවේදී මතක් කරන්නේ. ඒ සොහොන හරි ගඳයි. මිනි ගඳයිනේ. ඒ පැත්තේ වැඩි යන්නේ නැහැ. ගමට කිට්ටු තැනක නෙමෙයි ඔය සොහොන තියෙන ගොඩාක් ටික කැලේ ඇතුළට වෙන්න තියෙන්නේ. කැලෑ වලට තමයි මිනිහ දාන්නේ. කැලේ ගහනවා කියලා කිව්වා ඒ කාලේ. මිනිහ උතල අරන් ගිහලා විසි කරලා දාලා එනවා. ආයි බලන්න යන්නේ නැහැ කවුරුත්. ඒ හරිය අපවිත්‍රයි. ගඳයි, කැතයි, ජරාව. එහෙම තමයි සොහොන තිබුණේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ බණ කතාවේදී අපට ওই සොහොන ගැන මතක් කරනවා. ඒකට අපි කිව්වේ අමු සොහොන කියලා. අමු සොහොන ගැන මතක් කරනවා. මතක් කරලා සීවතිකාය කිව්වේ සොහොනටනේ. සොහොන උපමා කරලා බණ කතාවක් දේශනා කරනවා. සොහොන උපමා කරගෙන තමයි මේ බණ කතාව දේශනා වෙන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ මේ සොහොනේ ස්වභාවයන් කීපයක් අපට දේශනා කරනවා, පෙන්වලා දෙනවා, මතක් කරනවා. මහණෙනි සොහොනේ ස්වභාවයන් 5ක් තියෙනවා. කතමේ පංච. කාරණා 5ක් මතක් කරනවා. පංචක නිපාතේ බණ කතාව තියෙන නිසා කාරණා 5ක් මතක් කරනවා. එකක් තමයි අසුචි. අසුචි කියලා කියන්නේ සොහොන ඊටාම අපවිත්‍රයි. සොහොන අපවිත්‍රයි. පිරිසිදු නෑ කියලා කියන්නේ. සොහොනක් පිරිසිදු නෑ කොහොමදත් අපවිත්‍රයි. ඊළඟට දුක්ගන්ධා. සොහොනේ ඊළඟ ස්වභාවය තමයි දුක්ගන්ධා. දුක්ගන්ධා කියලා කියන්නේ දුගඳින් යුක්තයි. එහෙම නැත්නම් ගඳයි. සොහොන් වල ගඳයි. හේතුව මිනි ගඳයිනේ. කුණු වෙච්ච මිනි තියෙනවා. ඉවස ගන්න බැරි ගඳක් තියෙනවා. සොහොන පුදුම සහගත විදිහට ගඳ තැනක්. එනිසා හේ ඉන්නේ එහෙම නැහැ කවුරුත් ගිහිල්ලා. දුර්ගන්ධයි. දැන් අපේ මේ චූටි දෝල පුතාලා එහෙම දන්නවා.
සත්තු මැරිලා ඉන්නකොට නේද? පුංචි සතෙක් මැරිලා හිටියත් හරි ගඳයි. පොඩි සතෙක් මීයෙක් හූනෙක් මැරුණත් ගඳයි. ඒ මිනිහේ ගඳයි. අපි වගේ ලොකු මිනිස්සෙක් මැරෙනවා කොච්චර ගඳයිද? ඒ වගේ මිනි ගොඩාක් තියෙන තැන්වල තව ගොඩාක් ගඳයි. දුක් ගඳා. සොහොන ගඳයි. ඊළඟට සප්පටි භය. බුදුහාඳුර මතක් කරන තුන්වෙනි කාරණේ සප්පටි භය. හේතුව සොහොන භය ජනකයි. සොහොන ඉන්නේ නැත්තේ ඒකනේ. කොහමදත් ඉන්න බෑ අපවිත්‍රයි ගඳයි. ඊළඟට සොහොනේ ඉන්නේ නැත්තේ සොහොනේ ඉඳි තින් බයයි. අතීතයේ මිනිස්සු සොහොන ගාවින් යන්නත් බයයි. සොහොන් ලැබිදින්නේ නැහැ. සොහොන ගාවින් යන්න අකමැති ගඳයි අපවිත්‍රයි ඒ වගේම බයයි. සොහොනට ටිකක් බයයි. ඒ බය වෙන්නේ කොහොඳයි? මිනිස්සු සොහොනට බයයි. ඊළඟට වාලානං අමනුස්සානං ආවාසු. සොහොනේ තියෙන හතරවෙනි විශේෂත්වය තමයි සොහොනේ ඉන්නවා දරුණු අමනුෂ්‍යයෝ. ඒගොල්ලෝගේ වාසස්ථානේ අමනුෂ්‍යයෝ. අමනුෂ්‍යයෝ කියන්නේ යක්කු, පෙරේතයෝ, කුම්බාණ්ඩයෝ, පිසාචයෝ. එහෙම ඉන්නවා සොහොනේ. පෙරේතයෝම හරි කැමති සොහොනේ ඉන්න. ඒගොල්ලෝ කන්නේ ජරාවනේ. ඒගොල්ලෝ කන්නේ මිනිස්සුන්ගේ ජරාව, ලී, සැරව, ඌජාව. ඒගොල්ලන්ට හරි රහයි. පෙරේතයන්ට. ඊළඟට සොහොනේ ඉන්නවා අමනුෂ්‍යකම් යක්කු ඉන්නවා, යක්ෂයෝ. ඒගොල්ලොත් ඔය මිනි මස් කන්න ආසයි. ඒගොල්ලන්ට අපට ගඳ වුණාට එයාලට සුවඳයි. පෙරේතයන්ට මිනි සුවඳයි. අමනුස්ස යක්ෂ කොට්ටාස ඉන්නවා. ඒගොල්ලන්ටත් මිනි සුවඳයි. ඒගොල්ලෝ ඇවිල්ලා ඉන්නවා. එතකොට සොහොනේ ඉන්නේ දරුණු අමනුෂ්‍යෝ. ඒගොල්ලෝ මිනිස්සුන්ට කැමති නෑ. ඒගොල්ලෝ කැමති මිනි වලට. පන පිටින් හොඳට ඉන්න මිනිස්සුන්ට කැමති නෑ. මැරෙනවට කැමති. අමනුෂ්‍යෝ මැරෙනවට කැමති. අපි මරා ගන්න කැමති. ඒගොල්ලොන්ගේ වාස භූමිය තමයි සොහොන. එනිසා අමනුෂ්‍යෝ ඉන්න තැනක් සොහොන. කාරණා හතරක් බුදුහාඳුර අපිට මතක් කළා. පස්වෙනි කාරණය බහූනෝ ජනස්ස ආරෝධනා. බහූනෝ ජනස්ස ආරෝධනා. ඒ කියන්නේ බොහෝ ජනයා ගිහිල්ලා හඬා වැළපෙන තැනක් තමයි සොහොන කියලා කියන්නේ. ගොඩ දෙනෙක් ගිහිල්ලා අඬනවා. එතන ඇහෙන්නේ අනේ කියන සද්දය. දැන් සොහොන් වලට ගිහිල්ලා කොහොමද අඬනවනේ? මිනිහ දාලා එනවා. යන හැමෝම අඬනවා ඉතින්. ඥාතිවරයා මැරිලා. එයා දැන් කැලේට විසිකලා එනවනේ. එතකොට අඬා එන්නේ. ගිහිල්ලා වැළපෙනවා. එක එක නාම ගෝත්‍ර කියලා, ඥාතිකම් කියලා, හිතවත්කම් කියලා, විලාප කියා සොහොනේ හැමෝම පාහේ අඬනවා. මේ දරුවන්ට මතක ඇතිව මලගෙවල් වලම අඬනවනේ. හරියට අඬනවා. සොහොනෙත් අඬනවා. පුංචි සොහොනට එක්කන් යනවා අඩුයි අඬනවා. හැමෝම අඬනවා සොහොනට කියලා. අනේ කියලා අඬනවා. විලාප දිදී අඬනවා. බුදුහාඳුර දේශනා කරන බොහෝ ජනයා අඬන තැනක් සොහොන. සාමාන්‍ය සොහොනට කියලා හිනහ වෙන්නේ. අප්පුඩි ගහලා ඔල්ලොර සන්දීලා විහිළු කතා කියලා එකට එකතු වෙලා හිනහ වෙන තැනක් නෙමෙයි සොහොන වැළපෙන තැන. ඔන්න සොහොනේ ස්වභාවයන් පහක් බුදුහාමුදුරෝ අපට මතක් කළා. පළවෙනි ස්වභාවය තමයි සොහොන අපවිත්‍රයි, අසුචි, අපවිත්‍රයි. දුක්ගන්ධා සොහොන දුර්ගන්ධයෙන් පිරුණු තැනක්, ගඳින් පිරුණු තැනක්. සප්පටි භය සොහොන භයානක ස්ථානයක්. ඊළඟට වාලානං අමනුස්සානං ආවාසු බොහොම දරුණු අමනුෂ්‍යයන්ගේ වාසස්ථානයක් සොහොන කියලා කියන්නේ. ඊළඟට බහුනෝ ජනස්ස ආරෝධන බොහෝ ජනයා ශෝක වෙන, හඬා වැළපෙන, අහෝ අනේ කියන ස්ථානයක් තමයි සොහොන කියලා කියන්නේ. අපට බුදුහාමුදුරුවෝ දැන් මේ සොහොන මතක් කරලා උපමාවක් හැටියට සොහොන ගැන දේශනා කරලා ඊළඟට බුදුහාමුදුරුවෝ මේ බණ කතාවේදී පැහැදිලි කරන්නේ මහණෙනි මතක තියාගන්න ඕන මිනිස්සුන්ගේ ජීවිතත්
තිදොරින් අසංවර වුණොත් අමු සොහනක් වගේ කියලා බුදුහාඳුරු උපමා කතාව ගලපනවා. උපමාවක් කියන්නේ තවත් දෙයකට ගලපන එකනේ. යම් වස්තුවක් තවත් වස්තුවකට ගලපනවා. යම් කරුණක් තවත් කරුණක් හා සම්බන්ධ කරලා පෙන්නනවා. බුදුහාඳුරු දැන් සොහොනේ ස්වභාවය දේශනා කරලා දැන් සොහොන ගැන හොඳ අවබෝධයක් තියෙනවා. මතකයටත් එනවා සොහොන. ඊළඟට සොහොනක් වගේ කියන අපේ ජීවිතයත් කොහොම ගත කරොත්ද? ඉද බික්කවේ ඒකච්චෝ පුද්ගලෝ මහණෙනි ඇතැම් පුජ්‍යලයෝ සමහර පුජ්‍යලයෝ අසුචිනෝ කාය කම්මේන සමන්නාගතෝ හෝති අසුචිනෝ වචී කම්මේන සමන්නාගතෝ හෝති අසුචිනෝ මනෝ කම්මේන සමන්නාගතෝ හෝති. සමහර මිනිස්සු ඉන්නවා බුදුහාමුදුරු දේශනා කරන සමහර පුජ්‍යලයෝ මහණෙනි කයෙන් සිතෙන් වචනෙන් කියන මේ තුන් දොරින්ම දුස්චරිතයේ යෙදෙන අය ඉන්නවා. දැන් අපි මතක් කරමු තම තමා ගැන. මුළු ලෝකෙම ඉඳලා අපිව ශ්‍රවණය කරන හැමෝම පාහේ ස්ත්‍රී පුරුෂ දුවල පුතාලා තරුණ උදවිය ගිහි පැවිදි අපට ගැලපෙනවා. තම තමා දැන් අර සොහොන ගැන අපි ටිකක් දන්නවනේ. තම තමා ගැන දැන් මෙනෙහි කරන්න. දැන් මේ වෙලාවේ හිතන්නේ මම ගැන. මම තමන් පැත්තට මනස යොමු කරලා හොඳ මෙනෙහි කිරීමක් කරන්නකෝ. බුදුහාඳුරු දේශනා කරනවා ඉද බික්කවේ ඒකච්චෝ පුද්ගලෝ ඇතැම් පුජ්‍යලෝ සමහර පුජ්‍යලෝ ඉන්නවා අසුචිනෝ කාය කම්මේන සමන්නාගතෝ හෝති. එහෙම දේශනා කරන අපි ටිකක් මේ දුච්චරිතය කියන්නේ මොකක්ද කියලා බලමු. දුච්චරිතය හොඳට මෙනෙහි කරලා බලන්න ඕනේ. මොකද්ද මේ දුච්චරිතය කියලා? දුච්චරිතය කියලා කියන්නේ වැරදි ක්‍රියාවන්ගෙන් පිරුණු චරිතයක්. ඒක අපි හඳුනාගන්නේ දස අකුසල් වලින්. අද අපේ සාකච්ඡාවට අපි ගන්නේ දස අකුසල්. පංච දුස්චරිතයක් ගත්ත හැකි පන්සිලුත්. දස අකුසල් බලන්න. අකුසල් තියෙනවා 10ක්. ඒ අකුසල් 10 තමයි කයටයි වචනයටයි සිතටයි බෙදෙන්නේ. කයෙන් කරන අකුසල් තියෙන 3ක්. ප්‍රාණඝාතය, අදත්තා දානෙ, කාම මිත්‍යාචාරය. සතුන් මිනිසුන් මරණ එක, හොරකම් කරන එක, කාම ලෝකේ වැරදි විදිහට හැසිරෙන එක. එතකොට 3යි. ඊළඟට වචනයේද තියෙනවා 4ක්. කටින් සිද්ධ වෙන වැරදි 4යි. බොරු කියනවා, කේලම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා. වචනෙන් කරන වැරදි 4යි එතකොට. මේ දොළ පොතාලා කිව්වා මට ඇහෙනවා. එහෙම වචනෙන් කරන වැරදි 4ක් තියෙනවා. දැන් 7යිනේ එකතු. ඉතුරු 3 මනසින් වෙන්නේ. ඒ ටික කියන අවිද්‍යාව, ව්‍යාපාදේ, මිත්‍යා දෘෂ්ටිය. අවිද්‍යාව, ව්‍යාපාදේ, මිත්‍යා දෘෂ්ටිය. ඒවත් අපි අතින් වෙනේවා. දැඩි ලෝභය. ඊළඟට තරහ. ව්‍යාපාද කියන්නේ තරහ. අවිද්‍යාව කියන්නේ දැඩි ලෝභය. ව්‍යාපාද තරහ. මිත්‍යා දෘෂ්ටි කියන්නේ වැරදි සිතිවිලි. හරි දේ වැරදි විදිහට හිතනවා. දෘෂ්ටිය, දැකීම, එල්බ ගැනීම වැරදි. එහෙම දැන් 10ක් තියෙනවා. දැන් අපිට ওই 10 පිළිබඳව දීර්ඝව සාකච්ඡා කරන්න විස්තර කරන්න වෙලාව මදි. අපි තනියෙන් බලනවා මම දිහා. දැන් මේ 10න් කවුරු හරි කෙනෙක් වැළකීලා ඉන්නවා නම්, ප්‍රාණඝාතයෙන් වැළකීලා නම්, සොරකමින් වැළකීලා නම්, කාම මිත්‍යාචාරයෙන් වැළකීලා නම්, බොරු කියන්නේ නැත්නම් ආදි වශයෙන් මේ 10න් වැළකීලා ඉන්න
පුජ්‍යලයේගේ චරිතයට කියන්නේ අපි සුචරිතයක් කියලා. සුචරිතයක්, පිරිසිදු චරිතයක්. ඒකට කියනවා සාධු චරිතයක් කියලා. සාධු චරිතයක්, හොඳ චරිතයක්. ඔන්න මේ දස කුසලින් වැළකීලා දස කුසල් කරන අයට කියනවා හොඳ මිනිස්සු, සාධු චරිතයක් තියෙන මිනිස්සු, සුචරිතවත් මිනිස්සු කියලා. හොඳ ළමෙක්, හොඳ දුවෙක්, හොඳ පුතෙක්, හොඳ මිනිස්සෙක්, එයා හොඳ මහත්තයෙක්, එයා හොඳ නෝනෙක්, එයා හොඳ දරුවෙක්, එහෙම කියන. හොඳයි. හොඳයි කියන වචනේ කියන. අපි මහන්සි වෙන්න ඕන අපේ නමට ඉස්සරහින් හොඳයි කියන වචනේ ඒ අන්‍යාර්ථ නාමේ දාගන්න. හැමෝම මහන්සි වෙන්න ඕන අපේ රටේ ලෝකේ. ඉස්කෝලේ යන දුවල පුතාලත් ඉස්කෝලේ ටීචර්ලාගෙන්, සර්ලාගෙන්, මැඩම්ලාගෙන්, මිස්ලාගෙන් හැමදාම අහන්න හොඳ දුවෙක් කියලා. එහෙම මහන්සි වෙන්න ඕන. මේ පුතා හොඳයි. මේ දුව හොඳයි. මේ දරුව හොඳයි. අම්මා අප්පච්චි ඉස්කෝලේට ගියාම ටීචර් කියන්න ඕනි, මිස් කියන්න ඕනි, සර් කියන්න ඕනි. අම්මා තාත්තා ළඟ තියාගෙන කියන්න ඕනි. අනේ මේ දරුවා හොඳයි. එහෙම කිව්වොත් තමයි දුවල පුතාලා හොඳ. ගුරුවරු කියන්න ඕනි අම්මා තාත්තා ඉස්සරහා. අපිට හරි සතුටුයි ඔය අම්මගේ දුව හරි හොඳ දුවෙක්. ඔය අම්මගේ පුතා හරි හොඳ පුතෙක්. ඔය තාත්තගේ දුව හරි හොඳ දුවෙක්. මේ තාත්තගේ පුතා ගොඩාක් හොඳයි, වාසනාවන්තයි. එහෙම දරුවෝ තමයි ඉන්න ඕනේ කියලා. අපි එහෙම දෙමව්පියෝ ඉස්සරහා කියනවා සමහර දරුවෝ ගැන. මේ හොඳ දුවෙක්, හොඳ පුතෙක්, අපිට කරදරයක් නැහැ, හොඳට ඉගෙන ගන්නවා කියලා එහෙම කියනවා. ඉඳලාම කියන්න බැරි වෙන අවස්ථාවක් තියෙනවා. මහන්සි වෙන්න ඕනේ එහෙම අහගන්න. තමන්ගේ නමට ඉස්සරහින් හොඳ කියන කෑල්ල. එහෙම අපි මහන්සි වෙන්න ඕනේ. ඒ හොඳයි කියන වචනේ සමාජයේ හැමෝටම අත්තම්මලා සියලටත් එහෙම තමයි. අනේ මිනිස්සයා හරි හොඳයි. ඒ අත්තම්මා හරි හොඳයි. ඒ සීයා හරි හොඳයි. අපේ අත්තම්මා හොඳයි. දරුවෝ කියනවා. අපේ සීයා හොඳයි. අපේ අම්මයි තාත්තයි හොඳයි. මගේ බිරිඳ හොඳයි. මගේ සැමියා හොඳයි. අනේ අපේ දරුවෝ අපට වාසනාවක්, දරුවෝ ටික ඔක්කොම හොඳයි. අපේ නැන්දලා මාමලා ඒ නැන්දා හොඳයි. එහෙම අපි කියනවනේ හොඳයි කියලා. ඒ හොඳයි කියන වචනේ ගෞරව නාමයක්. ඒක අපි අහගන්න ගොඩාක් මහන්සි වෙනවා. හාමුදුරුවන්ටත් කියනවා. මේ හොඳයි කියලා. අපි ඉස්කෝලේ පොත්වලත් ලියනවා හොඳයි. හොඳට වැඩ ටික කරාම හොඳයි කියලා ලියනවා. ගොඩාක්ම හොඳයි නම් ඉතා හොඳ දරුවෙක් කියලා ලියනවා. ඒවා ලබා ගන්න මහන්සි වෙන්න ඕනේ. පොතේ හැම පාඩමකම හොඳයි කියලා ලියලා තියෙන ඕන ගුරුවරු. ඉතා හොඳයි, හොඳයි. එතකොට සතුටු වෙන්න. ඊළඟට හැමදාම හොඳයි කියන එක තියා ගන්න ඕන. හොඳට වැඩ කරන්න ඕන. හොඳ ළමෙක් වෙන්න ඕන. හොඳ මිනිස්සෙක් වෙන්න ඕන. එතකොට දැන් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දස අකුසල් වලින් මිදලා කුසල් වල යෙදෙනවා නම් එයා හොඳයි. සුචරිතවත්, සාධු චරිතයක්. යම් කිසි කෙනෙක් සත්තු මරනවා නම්, හොරකම් කරනවා නම්, කාමයේ වැරදව හැසිරෙනවා නම්, බොරු කියනවා නම්, කේලම් කියනවා නම්, පරුස වචන කියනවා නම්, එහෙම මේ 10 නිරත වෙනවා නම් කවුරු හරි කෙනෙක් එයා හඳුන්වන්නේ දුෂ්චරිතයි. එයාගේ චරිතයට කියන්නේ අපි අසාධු චරිතයක්. නරක මිනිස්සෙක්. එතකොට කියනවා ඉස්කෝලේදී එහෙම මේ පුතා හරි නරකයි. ඒ දුව හරි නරකයි. සමාජය කියනවා. ඒ මිනිස්සයා, ඒ මහත්තයා, ඒ නෝනා, ඒ බිරිඳ, ඒ සැමියා, ඒ අම්මා අප්පච්චි නරකයි කියලා කියනවා. එහෙම කියන්න වෙනවා ඒ නරකයි නම්. දැන් අපි හොයන්නේ මම ගැන. බලන්න මම අපට ගොඩාක් වැරදි කරන්න පුළුවන් හැමෝටම හොරෙන්. ගොඩක් වැරදි කරන්න පුළුවන්. ওই වැරදි අතර තියෙන ගොඩක් වැරදි හොරෙන් කරන්න පුළුවන්. අම්මා තාත්තා නොදැන දරුවන්ට කරන්න පුළුවන්. දරුවන්ට හොරෙන් අම්මා තාත්තටත් වැරදි කරන්න පුළුවන්. මුළු මහත් සමාජයටම පුළුවන්. තම තමන්ට හොරෙන් වැරදි කරත හැකි. වැරදි කොහොමද හොරෙන් කරන්නේ? අහුවෙන්නේ නැති වෙන්න කරත හැකි. බලන්නකෝ ශික්ෂාපද එකක් දෙකක් අර කැඩෙනේ වගේ. ප්‍රාණඝාතය. සත්තු මරණ එකනේ.
අපි දැන් මේ වෙලාවේ බණ අහන වෙලාවෙ හැම අපි සත්තු මරන්නේ නැහැ. අපි සාමාන්‍ය සත්තු මරන්නේ නැහනේ. එහෙම මරන්නේ නැහැ. පොදුවේ මරන්නේ නැහැ අපි. මෙහෙම හිතන්නකෝ. සතෙක් මරන්ට සුදුසුම තැනක් හම්බ වෙනවා. මරන්ට සුදුසුම තැනක් හම්බ වෙනවා. පුංචි සතෙක් හිතන්නකෝ අපි නිකන් මීයෙක් වගේ කෙනෙක්. කරදරකාරීනේ ගේ ඇතුළට ආවහම. දැන් එයා අපිට මරන්ට ඉතාම පහසුයි. ගේ ඇතුළේ ඉන්නවා. කාමරයක නැත්තම් තැනක ඉන්නවා. එතනට හොඳටම ගහන්න පුළුවන්. හරිම පහසුවෙන් ගහත හැකි. එයාට. දුවා ගන්නත් බෑ. අනිවාර්යයෙන්ම ගැහුවොත් මැරෙනවා. ගහන්නටත් මොකක් හරි තියනවා කියනකො කොස්සක් හරි ලීයක් හරි මොකක් හරි ගහන්නටත් තියෙනවා. දැන් සියල්ල අංග සම්පූර්ණ. ගෙදර කවුරුවක්වත් ඇත්තෙත් නැහැ. බලන් හිට කෙනෙකුත් නැහැ. ලැජ්ජාවකුත් නැහැ. දරුවෝ බලන් හිටියොත් යා අපච්චි අයියේ සතා මැරුවේ කියන්නේ. නැත්තම් ඇයි අත්තම්මා ඇයි අම්මා යා මැරුවේ පව් කියලා කියන්නේ දරුවෝ දැක්කොත්නේ. දැන් දරුවොත් නැහැ. කිසිම කෙනෙක් නැහැ. මරන්න සතෙක් ඉන්නවා. හරිම පහසුයි මරන්න. උපකරණක් තියෙනවා. එයාට පැන ගන්නත් බෑ. අන්න එහෙම මොහොතක් ආවොත්. කරදරකාරී මේ සතා එහෙම මරන්නට ඊටාම පහසු මොහොතක් ආවොත් මම මරයිද නැද්ද? තනියෙන් හිතන්නේ. සාමාන්‍යයෙන් ඉතින් එහෙමත් වෙලාවක් උදා වුණොත් අතාරින්නේ නැහැ. කරදරකාරීනේ. අන්න බලන්න මම කොතනද ඉන්නේ කියලා. හොරකමත් එහෙමයි. කවුරක්වත් නැහැ එතන. අපි කියන්නකෝ ලක්ෂ 15ක් විතර හම්බ වෙනවා කියලා. සල්ලි මිටියක් හම්බ වෙනවා. කිසිම කෙනෙක් නැහැ එතන. ගත්තොත් මම ගත්තා කියලා කොහොමටවත්ම දැනගන්න බෑ. තව එතෙන්ට ගොඩ කට්ටිය ආව ගියා. ඒ නිසා මේක එහෙම ගත්තා කියලා හොයන්නම බෑ. පාරේ වැටිලා තියෙන එකක් නෙමෙයි. පුජ්‍යලේකට අයිතිකාරය ඉන්නවා. එයාගේ මග හරවලා මේක ගන්න පුළුවන්. ලක්ෂ 15ක් නේ. ලොකු සල්ලි මිටියක් නේ. එහෙම මුණ ගැහුනොත් මම ගනීද නැද්ද? මගේ හිත කොහමද? කාමේහි වර්ධවා හැසිරීමේදී මට වැරදි විදියට සන්තරපණය කරන්න කාම වස්තුවක් තියෙනවා. ඒ කාම වස්තුව මම සන්තරපණය කරාට කාටවත් අහු වෙන්නේ නැහැ. දැන් හොඳම අවස්ථාවක්. එහෙම උදා වුණොත් මම මොනව කරයි? අපි ඔය කයෙන් වෙන වැරදි 3 විතරක් මතක් කරේ බොහොම කෙටියෙන්. මට එහෙම අවස්ථාවක් ආවොත් මම මොනව කරයිද? තමන්ගේ ජීවිතය ආපස්සට හැරිලා බලනකොට එහෙම අවස්ථා ඇතිනේ. බලන්නකෝ ඒ වගේ තැන්වලදී මම කොහොමද හැසිරීලා තියෙන්නේ කියලා. එහෙම අවස්ථාවක් ආවොත් මං ඒ සතා මරන්න නැතුව අතෑරලා තියෙනවද? අනේ පව්. මොකටද මේ සතා මරන්නේ? කැලේ සතු කො මරලා ඉවර කරන්න බෑනේ. දොර හරි ජනල හරි ඇරලා පොඩ්ඩක් එයා එහෙට මෙහෙට එයාට කරදර කරනනම් එයා එළියට දුවනවා. එතකොට එයා අනිත් සත්තුන්ගේ ගොඩට යනවා. මරන්නේ නැහැ. මං එහෙම කරයිද? මරලා මිනිහ එළියට දායිද? හොරකමක් කරන්න ආවොනම මම කොච්චර එතන මුදල් වටිනාකම තිබුණත් ලක්ෂ ගණන් මට එහෙම තිබුණත් මං අනුන්ගේ දෙයක් අරගෙන මම ජීවත් වෙන්න මහන්සි වෙන එක වැරදි කියලා තේරුම් අරගෙන මම මේක නොගෙන ඉඳීද අනිවාර්යයෙන්ම ගනීද? හිත හදාගන්න පුළුවන්ද? බැරි වේද? යම් කිසි සිදුවීමක් අන්න ඒ වගේ තැනකදී මට හිත හදාගන්න බැරි වුණොත් මම අයිති වෙන්නේ දුෂ්චරිතවත් පුජ්‍යලයකට. දුෂ්චරිතවත් පුජ්‍යලයකට. අසාධු චරිතයක් තියෙන පුජ්‍යලයකට. ඔය හැම තැනකදීම බොරු කියනකොට, කේලම් කියනකොට ඒ හැම තැනදීම මම අයිති වෙන්නේ දුෂ්චරිතවත්. අන්න එහෙම කෙනෙක් යම් කිසි පුජ්‍යලයක තමන් තනියෙන් හිතලා බලන්න අනුන් ගැන නෙමෙයි මට එහෙම වෙලාවකදී ඉවසන්න පුළුවන්ද කියලා. පොන්චි පරීක්ෂණයක් කරලා බලන්නත් පුළුවන්. දැන් මදුරු දැල දැම්මහම මදුරු ඇතුළට කොටු වෙනවනේ. මදුරු දැල දැම්මහම මදුරු ඇතුළට කොටු වෙනවා. අපි සාමාන්‍ය ඇතුළට කොටු වුණ මදුරුවට මොකද කරන්නේ? චූටි බබෙක් තියලා තමයි මදුරු දැල දාන්නේ. දැන් ඔන්න මදුරුවේ කොටු වෙලා ඉන්නවා ඇතුළේ. අපි දකිනවා. සාමාන්‍යයෙන් අපි මොකද කරන්නේ? මම නම් මොකද කරන්නේ? මදුරුව ළමයාගේ කන එක හොඳ නැහැ. එතකොට සාමාන්‍යයෙන් අපි කරන්නේ අමාරුවෙන් ඇඳ උඩ හිටගෙන
හිට ගන්න තමාරුයිනේ මෙට්ටේ එහාට මෙහාට යනවනේ හිටගෙන අනිවාර්යයෙන්ම ආරය මරනවද? එහෙම නැත්තම් මඳුරු දැල පොඩ්ඩක් පැත්තකින් අයින් කළා එයා එළියට එලවනවද? මම නම් සාමාන්‍ය මොකද කරන්නේ? මම එයා මඳුරු දැල ASCII ඉඳිද්දිම මරනවා නම් මන් දුස්චරිතයි. මගේ චරිතේ දුෂ්ටයි. දුස්චරිතයි. අපි යා මැරුවා. මම එයා එළියට එලවනවා නම් මම සුචරිතයි. මගේ චරිතේ සාධු. මට එමෙ හිත හදා ගන්න පුළුවන්. හිතෙන්නේ කරන්නේ. මරනවා කියලා හිතෙන් හදාගෙන මරන්නේ. අපරාධ මේ සත්තු මරන්නේ කොච්චර මරන්නද? අනික මඳුරු දැල දැම්මාට පස්සේ ආය ඇතුළට එන්න බෑනේ. ඇතුළේ ඉන්න කෙනා එළියට එලෙව්වා නම් හරි. ආයට එන්න බෑ. සයා මරන්න නැතුව එළියට දාන්න මට පුළුවන්ද? පුළුවන් නම් මං සාදු චරිතයක්. දැන් අපිට ටිකක් පැහැදිලි සාදු චරිතය සහ අසාදු චරිතය. නැත්තම් සුචරිතය සහ දුච්චරිතය කියන චරිත දෙක. දැන් තනි තනියෙන් හිතෙනවා මම අයිති මොන චරිතයටද? මට එහෙම හිත හදාගෙන ඉන්න පුළුවන්ද? මගේ හිත එහෙම බලවත්ද? මගේ හිත පව්පින් පිළිගන්නවද? මගේ හිත පවට බයයිද? මගේ හිත පව ප්‍රතික්ෂේප කරනවද? නැත්තම් මම පව්පින් ගණන් ගන්නෙ නැද්ද? පව් මං බොහොම සරලව නිදහසේ ඕවා මොන පව්ද? කවුද පව් කියන්නේ? එහෙම මම ප්‍රතික්ෂේප කරමින් පව් කරනවද කියලා තනියෙන් අපට තමන් ගැන හොඳ අධ්‍යයනයක් හොඳ විනිශ්චයක් කරගන්න පුළුවන් හෘද සාක්ෂි උත්තරයක් දෙනවා. මම කවුද කියලා. දැන් බුදුහාමුදුරුවෝ මේ දුස්චරිතවත් පුජ්‍යලයා සහ සුචරිතවත් පුජ්‍යලයා පිළිබඳව දේශනා කරමින් මතක් කරන්නේ කාය කම්මේන සමන්නාගතෝ හෝති වචී කම්මේන සමන්නාගතෝ හෝති මනෝ කම්මේන සමන්නාගතෝ හෝති. මෙන්න මේ විදිහට අසුචිනෝ යම් කිසි පුජ්‍යලයක දුෂ්චරිතේහි යෙදෙනවා නම් ඔය කියන 10න් අන්න ඒ තැනැත්තා සමානයි සීවතිකා අමු සොහනකට. දැන් බලන්න ඔබට පිළිතුර ආවනම් මම දුෂ්චරිතයට බර කෙනෙක්. එහෙනම් මගේ ජීවිතේ බුදුහාඳුරගේ උපමාවට අනුව අමු සොහනක්. යම් කිසි කෙනෙකුට තීන්දුවක් තීරණයක් ආවනම් මම සුචරිතවත් කියලා. මං එහෙම කරපු අවස්ථා තියෙනවා. මට එහෙම පුළුවන් හිත හදා ගන්න. මං එහෙම කෙනෙක්. ඔබ සුචරිතයි. ඔබේ ජීවිතය බුදුහාමුදුරුවෝ අමුසොහනකට සමාන කරන්නේ නැහැ. දැන් අමුසොහනේ ලක්ෂණ 5ක් තිබුණානේ. ඒ ලක්ෂණ 5 පුජ්‍යල ජීවිතේට බද්ධ කරලා පෙන්වනවා බුදුහාමුදුරුවෝ. කොහොමද බද්ධ කළේ? අමුසොහන අපවිත්‍රයි. අමුසොහන අපවිත්‍රයි. සිතින්ද, කයින්ද, වචනයෙන්ද යම් කිසි කෙනෙක් සිත, කය, වචනය කියන තුන්දොරින් වැරදි කරමින් දුෂ්චරිතයේ කවුරු හරි නිරත වෙනවා නම් බුදුහාමුදුරුවෝ මතක් කරනවා එයාගේ ජීවිතය හරියට අමුසොහනක් වගේ අපවිත්‍ර එකක්. ඔන්න අමුසොහන තරම් අපේ ජීවිතය එහෙමනම් අපවිත්‍රයි. පළවෙනි උපමා ගැලපුම අපවිත්‍රයි. දෙක අපි කියේ සොහන ගඳයි. මිනි ගඳයිනේ. ඒ කුණු වෙච්ච මිනි වල එන මහා දුර්ගන්ධයක් තියෙනවා. උසුම ගන්න බෑ. ඒ පැත්තටවත් යන්න බෑ. ඒ පලාතට කිට්ටු වෙන්න බෑ. මහා දුර්ගන්ධයි. සොහනේ හැටි. ඔන්න බුදුහාඳුර උපමා කරනවා. යම් කිසි පුජ්‍යලේ තුන්දොරින් වැරදි කරනවා නම් හරියට අර අමුසොහනේ මහා දුර්ගන්ධයක් පැතිරුණා වගේ ඒ ඌ පුජ්‍යලයාගේ අපකීර්තිය පැතිරෙනවා හැමතැනම. අපකීර්තිය ගමේ, ප්‍රදේශයේ, රටේ, ජාත්‍යන්තර මට්ටමේ අපකීර්තිය පැතිරෙනවා. සාමාන්‍ය කීර්තිය පැතිරෙන්නේ හිමීටනේ. කීර්තිය පැතිරෙන්නේ බොහෝම හිමිහිට. අපකීර්තිය තා වේගෙන් පැතිරෙනවා. දැන් කියන්නකෝ කෙනෙක් කවුරු හරි මැරුවොත් ඒ පණිවිඩේ ගමට ආරංචි වෙනවා ඊටාම වේගෙන්, ප්‍රදේශයට ආරංචි වෙනවා ඊටාම වේගෙන්, රටටම ආරංචි. හවසට ප්‍රවෘත්ති වලට එහෙම කිව්වොත් මුළු ලෝකෙටම විනාඩියක් දෙකක් ඇතුළත ආරංචි වෙනවා. හරියට අර අමු සොහනෙන් එන ගඳ වගේ
අපකීර්තිය හැම තැනම පැතිරෙනවා. අපකීර්තිය පැතිරෙනවා. එහෙම උපමා කළා. ඊළඟට සොහොන බයයිනේ. සොහොන බයයි. බුදුහාඳුර දේශනා කරනවා සුපේසල මිනිස්සු බොහොම ගුණවත් මිනිස්සු එයා ඇසුරෙන් ඉවත් කරනවා. සුපේසල මිනිස්සු අර වැරදි කරන පුජ්‍යලයා ඇසුරෙන් ඉවත් කරනවා. ඒ සොහොනට යන්න බයයි වගේ ඇසුරු කරන්න බයයි. හතරවෙනි කාරණේ. අපි කියවනේ සොහොනේ දරුණු මිනිස්සු ඉන්නවා කියලා. සොහොනේ බොහොම නරක දරුණු මිනිස්සු. ඒ වගේ අර දුස්චරිතවත් මිනිස්සෙක් ඉන්නවා නම් බුදුහාමුදුර මතක් කරනවා එයා වටේ එකතු වෙන්නේ ඊටාම දරුණු මිනිස්සු. එයා වටේ දරුණු මිනිස්සු එකතු වෙනවා. පිරිහුණු මිනිස්සු එකතු වෙනවා. කදාකත් දියුණු වෙන්නේ නැහැ. මොකද එකතු වෙන්නේ පිරිහිණු මිනිස්සු, නරක මිනිස්සු. එතකොටත් අමුසොහන වගේ අපේ ජීවිතේ. ඊළඟට අමුසොහනට ගිහිලා කට්ටිය හැමෝම අඬනවා, වැළපෙනවා, දුක් වෙනවා, ශෝක වෙනවා, අනේ කියනවා, අහෝ කියනවනේ. බුදුහාඳුර මතක කරන යම්කිසි පුජ්‍යලේ දුස්චරිතයේ යෙදෙන බව දැනගත්තොත් මිනිස්සු මොකද කරන්නේ? එයා ගැන දැනගත්තාම කියනවා අනේ අපොයි කියනවා. අර සොහොනට ගිහිල්ලා අඬනවා වගේ අනේ බලන්නකෝ අපොයි කියලා කියනවා. වැළපෙනවා ඒ පුජ්‍යලයා ගාව. එයා බලන්නකෝ මෙහෙම කෙනෙලු අනේ බලන්නකෝ කියලා කියනවා. අඬා වැළපෙනවා මේ මිනිස්සු ගාවට ගියාම. අන්න එහෙමනම් මනුස්ස ජීවිතයයි අර සොහොනයි සමානයි. අපවිත්‍රයි සොහොන වගේ අපකීර්තිය පැතිරෙනවා හැමතැනම. ඇසුරට කවුරුවක්වත් යන්නේ නැහැ, ප්‍රතික්ෂේප කරනවා, බයයි. පිරිහුණු අය ඇසුරට එකතු වෙනවා. ඒ වගේම දැනගත්ත ගමන් අනේ අපොයි කියලා හඬා වැළපෙන ස්වභාවයටපත් වෙනවා මනුස්ස ජීවිතේ. අපට බුදුහාඳුර මේ කාරණේ දේශනා කරන්නේ අපේ ජීවිත අමුසොහනක් බවට පත් කර නොගෙන ඊ타ත්ම උත්තරීතර ජීවිතයක් බවට පත් කර ගන්නට නම් අපි අර කියන තුන් දොරින් සංවර වෙන්න ඕනේ. අපේ මුළු මහත් ලෝකේම බෞද්ධ අබෞද්ධ සියලුම දෙනාට මේ දහම් කරුණ දේශනා කරමින් අපි මතක් කරනවා හැම දිනාම දුෂ්චරිතයෙන් මිදලා සුචරිතයෙහි යෙදෙන්න. අසාදු චරිතයෙන් මිදලා සාධු චරිතයක් අනුගමනය කරන්න. නරක මිනිස්සු අතරට වැටෙන්නේ නැතුව හොඳ මිනිස්සෙක් වෙන්න. එහෙම වෙලා ඊ타ත්ම උත්තරීතර ජීවිතයක් ගත කරලා ඔබ අමුසොහනක් නොවි පූජනීය මිනිස්සෙක් බවට පත් වෙන්න මේ ධර්ම දේශනාව ඔබට ගුරු උපදේශයක්ම වේවා. හැම දිනාගේම ජීවිතය පිනෙන් කුසලයෙන් පිරුණු ජීවිත බවට පත් වේවා කියන ආශිර්වාදයේ ඇතිව අපි ධර්මානුශාසනාව නිමාවටපත් කරනවා. අද මේ උතුම් ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ පොතුහැර පන්සල පාර නන්දන නිවසේ පදිංචි කරුණා රත්නායක අපේ සෙනෙහබර කල්යාණ මිත්‍ර මෑණියන් වහන්සේ. එතුමිය බොහොම සදහැවත් ශ්‍රද්ධාවන්තයි. ධර්මානුශාසනා සහ ආගමික කටයුතු බොහෝම නමත් එක්කම තියෙන කරුණාවෙන්ම සිද්ධ කරන කරුණා රත්නායක අම්මා බොහොම සදහෙන් අද දූ දරුවන් පුංචි දරුවෝ පිරිවරාගෙන මේ උතුම් පින්කම සිද්ධ කරනවා. ඉතින් සෙනෙහබර මෑණියන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම දරුවන්ගේ බලාපොරොත්තුව බවට පත් වෙලා තිබෙනවා. කරුණා රත්නායක මෑණියන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්ට නන්ද රත්නායක පවුලේ සියලු දෙනාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්ට සංජීව රත්නායක පවුලේ හැම දෙනාට ඉන්දික රත්නායක පවුලේ හැම දෙනාටම අනුරුද්ධිකා රත්නායක පවුලේ හැම දෙනාටම නිදුක් භාවයේ නිරෝගී භාවයේ ප්‍රාර්ථනා කරන්. ඒ වගේම අද ධර්ම දේශනාව ශ්‍රවණය කරන පුංචි දුවල පුතාලා ඇතුළු ඉගෙන ගන්න දරුවන්ට නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කරන්න දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යහපත් වෙන්න ආශිර්වාද කරන්න අත්තම්ම ඇතුළු මව් දෙමව්පියෝ බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විමලා බන්නහැක මෑණියන්ට ධර්මරත්න රත්නායක පියාණන්ට ලලිතා රත්නායක මෑණියන්ට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මෙවර ශිෂ්‍යත්ව විභාගයේ සඳහා පෙනී සිටින සෙනේජා බුත්මිනි
දරුවට, ඒ වගේම දුල්හාරා සහේලි දරුවට, දිනුජය දිදුල දරුවා ඇතුළු මේ සියලුම දෙනාට ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ට ඉතාමත්ම හොඳින් මේ විභාගයට ඉදිරිපත් වෙලා සමතුන් අතරටපත් වෙන්නට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වසර 30කට පෙර ජන්මාන්තරගත වන්නට යෙදුණු ඉහළගම රත්නායක පියාණන්ට, මේඝසූරිය ජයතිලක පියාණන්ට, බිසෝමැණිකේ මෑණියන්ට, චන්ද්‍රපාල ජයරත්න පියාණන්ට, මුතුමැණිකේ රත්නායක මෑණියන්ට, වසරකට පෙර පරලෝ සැපත් වුණු ඥානරත්න බන්නහැක පියාණන් ඇතුළු පවුලේ ජන්මාන්තරගත වන්නට යෙදුණු සියලු ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙන මේ උතුම් පින්කම සිද්ධ කරනවා. ඒ වගේම විශේෂයෙන්ම බෞද්ධ ආමාත්‍ය ජාලේ නිර්මාතෘවර අපේ දරණාගම කුසල ධම්ම මහා ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් නිර්වාණ ධර්මය අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවත් තබනවා මේ පින්වත් පිරිස. ඒ වගේම සියලුම රණවිරුවන් ඇතුළු පරලෝකීය හැම දිනාටම දේශකයන්න් වහන්සේට ආශිර්වාද කරන්නට ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව නන් සිහිපත් කළ නමින් පරලෝකීය සියලු දෙනාටම සුජීවත්ව වාසය කරන කරුණා රත්නායක අම්මා ඇතුළු පවුලේ සියලු දෙනාටම ඉගෙන ගන්න දරුවන්ටත් සම්බුදු සසුන සුරකින්න දෙවියන්ටත් බෞද්ධ ආමාත්‍ය ජාලේ ගිහි පැවිදි කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් ලක්වැසි ලෝවැසි ඔබ අප හැම දෙනාටමත් මේ පින එකසේ ප්‍රත්‍ය වීමෙන් ඉක්මන් භවයකදී ධර්මාවබෝධයම වේවා කියලා ප්‍රාර්ථනා කරමින් දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු සාදු. සදහවත්නි දේශනාව පවත්වා වදාළ මාවනැල්ල මාවෙල මල්වතු විහාරවාසී මාවනැල්ල මයුරපාද ජාතික පාසලේ සහකාර විදුහල්පති ශ්‍රීමත් ආනන්ද සංසදයේ ගරු සභාපති අපේ පූජනීය පන්නල ආනන්ද ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. සාදු සාදු සාදු. ඒ ප්‍රාර්ථනාව සමගින් අපි මේ ධර්ම දේශනාව නිමාවටපත් කරනවා. ජයන් ඇතුළු මේ පින්කමට දායකත්වයේ කළ හැම දෙනාටමත් පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරමින් හැම දෙනාටම තෙරුවන් සරණයි.